ආයුබෝවන් දරුවනේ 13 ශ්‍රේණියේ කෘෂි විද්‍යා විෂයේ අපි සත්ව පාලනයේ ගොවිපළ සත්ව පාලනය යටතේ පාඩම් ගණනාවක් කළා. අපි මීට පෙර අවස්ථාවකදී කතා කළා ගොවිපළ සත්ව පාලනයේ සත්ව පෝෂණය කියන කොටස. මේකේම ඊළඟ පියවර හැටියට මම තවදුරටත් එම මාතෘකාව ඔස්සේ තවත් පාඩම් කීපයක් ඔබත් එක්ක සාකච්ඡා කරන්නයි සූදානම් වෙන්නේ. එතකොට අද අපේ පාඩමේ මාතෘකාව සත්ව පෝෂණය. මේකෙදි අපේ සත්ව පෝෂණය කියන කොටසේ එක නිපුණතාවයක් හැටියට එදා අපි කතා කළා. ප්‍රධාන නිපුණතාවය ගොවිපළ සතුන්ගේ ගුණාත්මක හා ප්‍රමාණාත්මක බවෙන් ඉහළ අස්වනු ලබා ගැනීමට ක්‍රියාමාර්ග සැලසුම් කිරීම කියලා. මේ ක්‍රියාමාර්ග සැලසුම් කිරීමේදී එදා අපි කතා කරේ අපි පාවිච්චි කරන ආහාර අමුද්‍රව්‍ය ඒ වගේ සංයුතිය. ඒ අමුද්‍රව්‍ය සකස් කිරීම තව ටිකක් ගැඹුරට කතා කරන්න තමයි අද බලාපොරොත්තුව. ඒ නිසා මම නිපුණතා මට්ටම 4 ලෙස ඔබ වෙත දක්වා සිටිනවා ගොවිපළ සත්ව ආහාර පිළිබඳ විමසා බලයි කියන නිපුණතා මට්ටම ගොවිපළ ආහාර වර්ග අපි දල වශයෙන් එදා හඳුනාගත්තා. අද අපි එක මාතෘකාවක් තවදුරටත් ගැඹුරින් විස්තර කරමු. මෙතනදී මගේ පාඩමේ අරමුණ මේ දරුවොත් එක්ක සාකච්ඡා කරන්න ගොවිපළ සත්ව ආහාර වර්ගීකරණය. දේශීයව අපි භාවිතා කරන අමුද්‍රව්‍ය ලෝක මට්ටමේ භාවිතා කරන අමුද්‍රව්‍ය වර්ගීකරණයකට ලක් කරලා ඒ වර්ගීකරණයේ ඔස්සේ අධ්‍යයනය කරන එක අපිට පහසුවක් වෙනවා. ඒ නිසා අපි මුලින්ම සත්ව ආහාර අමුද්‍රව්‍ය වර්ගීකරණයකට ලක් කරනවා. දෙවෙනුවට මගේ පාඩමේ අරමුණ මෙහිදී අපිට හම්බෙන දල ආහාර සහ සාන්ද්‍ර ආහාර අපි මේ වගේ අර්ථය මොනවාද කියලා වෙනමම විග්‍රහ කරමු. මේ දල හා සාන්ද්‍ර ආහාර අතර තියෙන වෙනස්කම් සවිස්තරව අපි සාකච්ඡා කරමු. දෙවිපොතේ අපි සත්ව පාලනය ගැන එදා මාතෘකාවේදී පිවිසුණා. සත්ව පාලනය කියන්නේ කර්මාන්තයක්. මේ කර්මාන්තේ අපේ කර්මාන්ත කරුව වෙන්නේ සතා. මේකට අපි පාවිච්චි කරන අමුද්‍රව්‍ය වෙන්නේ මූලික අමුද්‍රව්‍ය හැටියට අපි ගන්නේ සත්ව ආහාර. මේ සත්ව ආහාර ගැඹුරින් අපි අධ්‍යයනය කළොත් අපිට ලැබෙන වාසිය මොකක්ද? අපි මුලින්ම ඒ ගැන කතා කරමු. ඇත්තටම අපි පාවිච්චි කරන ආහාර ද්‍රව්‍ය සාන්ද්‍ර සහ දල ආහාර කියලා සරලව අපිට වර්ගීකරණය කරන්න පුළුවන්. මේ සාන්ද්‍ර ආහාර සහ දල ආහාරවල ලක්ෂණ අපි අඳුනගත්තොත්, ඒ වගේ ගුණාංග, ඒ වගේ අඩුපාඩු අපි අඳුනගත්තොත් අපිට ඉදිරියේදී සත්ව ආහාරය සකස් කරද්දී මේවා නිසි ලෙස පාවිච්චි කරන්න පුළුවන්. එක අමුද්‍රව්‍යයේ තියෙන හොඳ ලක්ෂණ, එක අමුද්‍රව්‍යයේ තියෙන දුර්වලතා. මේ දෙක අඳුනගත්තොත් එහෙම ඒ අමුද්‍රව්‍යයේ නියම ප්‍රයෝජනෙ ලබන්න අපිට පුළුවන්. මේ සඳහා අපිට මේ එක අමුද්‍රව්‍යයේ අඩංගු සංයුතිය විතරක් නෙමෙයි ඒවා ශරීරය තුලදී ක්‍රියාකාරීත්වය වෙන විදිහත් අපිට හඳුනා ගන්න වෙනවා. හොඳයි. මුලින්ම අපි බලමු අපි පාවිච්චි කරන ආහාර වර්ග සතුන් සඳහා කාණ්ඩ දෙකකට වර්ගීකරණය කරගන්න පුළුවන් ඉතාම සරලව. මේ වර්ගීකරණයේදී අපි සාන්ද්‍ර ආහාර ලෙස එක කොටසක් හඳුනා ගන්නවා. අනිත් ටික දල ආහාර ලෙස. සාන්ද්‍ර ආහාර කියන්නේ මොකක්ද? දල තන්තු ප්‍රමාණය 118ට වඩා අඩු පහසුවෙන් ජීර්ණය කරගත හැකි වැඩි පෝෂක ප්‍රමාණයක් අඩංගු සංයෝගය අපි කියනවා ආහාර ද්‍රව්‍ය සාන්ද්‍ර ආහාර කියලා. මොකද්ද මේ තන්තු ප්‍රමාණය කියලා කතා කරේ? අපි දන්නවා කාබෝහයිඩ්‍රේට තියෙනවා සංකීර්ණ ලෙස. සෙලියුලෝස්, හෙමිසෙලියුලෝස් යනාදී වශයෙන්. යම්කිසි ආහාර ද්‍රව්‍යයක මේ දල තන්තු ප්‍රමාණය ඉහළ ගියොත් සමහර සත්තුන්ට මේක ජීර්ණය කරගන්න අමාරුයි. ඒ සත්තු මේක ආහාරයට ගන්නෙත් නැහැ. අපි දන්නවා රෝමාන්තික සතුන්, ගවයා, මී ගවයා, එළුවා වගේ සතුන්ට තන්තු හොඳට ජීර්ණය කරන්න පුළුවන්. නමුත් කුකුලා වගේ සතෙක්, එතකොට ඌර වගේ සතෙක්, ඒ සතුන්ට දල තන්තු හොඳින් ජීර්ණය කරගන්න බෑ. එවැනි සතුන්ට මේ සාන්ද්‍ර ආහාර තමයි ආහාරයේ ප්‍රධාන සංඝටකයේ විය යුත්තේ. එහෙමනම් සාන්ද්‍ර ආහාර කියලා කියන්නේ පෝෂණ ගුණයෙන් ඉහළ, ඒ වගේම තන්තු ප්‍රමාණයෙන් අඩු ආහාර සංයෝග. දල ආහාර කියන්නේ මොනවද? මෙතනදිම අර්ථ දැක්වීම තියෙනවා. සෙලියුලෝස් සහිත දල තන්තු ප්‍රමාණය 118කට වඩා වැඩි ප්‍රෝටීන මේද සාපේක්ෂව අඩු ආහාර ප්‍රභවයන්ට අපි කියනවා දල ආහාර කියලා. මෙතෙන්දී මේ දරුවන්ට පේනවා අපි සාන්ද්‍ර ආහාර වලදී රූප සටහනේ දාලා තියෙනවා බීජ වර්ග, ධාන්‍ය වර්ග. මෙතනදී අපි අමු තෘණ වර්ග, වියලි තෘණ වර්ග, ඒ වගේම සමහර භෝගවල අතුරුඵල
තමයි මෙතන නම් කරලා තියෙන්නේ. මේ තමයි අපිට ඉගෙන ගැනීමේ පහසුව සඳහා වර්ගීකරණය කරන්න පුළුවන් සරලම ක්‍රමය. මේ වර්ගීකරණය සවිස්තරාත්මකව ඔබට ලබා දීලා තියෙනවා ඔබගේ පෙළපොත්වල. උදාහරණයක් විදිහට අපි පාවිච්චි කරන සත්ව ආහාර, දල ආහාර සහ සාන්ද්‍ර ආහාර කියලා කොටස් දෙකකට වෙන් කරගත්තට පස්සේ මේ දල ආහාර වර්ගීකරණය කරන්න පුළුවන් වියලි සහ තෙත් කියලා. ඊට පස්සේ මේ තෙත් ආහාර භෝගේ නම යොදලා රනිල, සෛලේජ, තෘණ සහ වෙනත් විදිහට වර්ග 4කට අපිට වෙන් කරගන්න පුළුවන්. වියලි ආහාර පිදුරු, හේ, වියලි තෘණ, ඉපනැල්ල යනාදී වශයෙන් වර්ගීකරණය කරගන්න පුළුවන්. එතකොට සාන්ද්‍ර ආහාර අපි අපේ කලින් පාඩමකත් කතා කරා වගේ ප්‍රෝටීන පරිපූරක, ශක්ති පරිපූරක, විටමින් පරිපූරක, ඛනිජ පරිපූරක සහ ආකලන ද්‍රව්‍ය. මේ රූප සටහන ඉතා විස්තරාත්මක නිසා ඔබට මේ කාණ්ඩ හැටියට අඳුනා ගැනීමේ අපහසුතාවයක් තියෙන පුළුවන්. ඒ නිසා මම කැමති මේ දුවල පුතාලට අඳුනලා දෙන්න අන්තර්ජාතික මට්ටමේ සත්ව ආහාර වර්ගීකරණය. ලෝකේ සත්ව ආහාර ගැන අධ්‍යයනය කරන්න විශේෂ කවුන්සිලයක් තියෙනවා. මේ ආයතනයට කියනවා පෝෂණ කවුන්සිලය කියලා. පෝෂණ කවුන්සිලයෙන් ලෝකේ පාවිච්චි කරන ආහාර අමුද්‍රව්‍ය දහස් ගාණක් තියෙනවා. 6000ක් හෝ ඊට වැඩි ගාණක් තියෙනවා. මේ අමුද්‍රව්‍ය අධ්‍යයනයේ පහසුව සඳහා කාණ්ඩ 8කට වර්ගීකරණය කරලා තියෙනවා. අපි මේ පෝෂණ කවුන්සිලය හඳුන්වන්නේ කෙටි නම NRC. ඇත්තටම මේ පෝෂණ පර්යේෂණය පිළිබඳ තියෙන සභාවක්. මේ සභාවෙන් ලෝකෙම තියෙන ආහාර අමුද්‍රව්‍ය කාණ්ඩගත කරලා තියෙනවා. ඒවට වෙනමම අංකන ක්‍රම දීලා තියෙනවා. ඒකේ මූලික වර්ගීකරණය තමයි මම මේ දක්වලා තියෙන්නේ. අපි අර වගුවේ තිබිච්ච ටිකමයි අපිට හුරු වචන වලින් මම මෙතන අරගෙන තියෙනවා. මෙතනදී අංක 8කට නැත්නම් කාණ්ඩ 8කට ආහාර ටික අපිට වර්ගීකරණය කරන්න පුළුවන්. පළවෙනි එක වියලි දල ආහාර. අපි උදාහරණ වෙනම ගමු. පිදුරු, හේ යනාදී වශයෙන් අපිට මේක නම් කරන්න පුළුවන්. එතකොට මොන භෝගයෙන් මොන අමුද්‍රව්‍යයෙන් අපි පිදුරු ලබා ගත්තත් ඒක එන්නේ වියලි දල ආහාරය යටතට. හේ කියන එක අපි වෙනමම සංරක්ෂණය කළ තුන විශේෂයක්. අපි ඒක වෙනම කතා කරනවා. දෙවෙනුවට තෙත්, හරිත දල ආහාර. මම කොළ පාටින්ම දාලා තියෙන්නේ ඇත්තටම දල ආහාරයක් තමයි. නමුත් අමුයි. ජල ප්‍රශ්‍රිතය වැඩි. නැත්නම් අපි ගත්තොත් ඒක නැවුම්. එවැනි දේවල් වලට අපි කියනවා තෙත්, හරිත දල ආහාර කියලා. ඔබ දන්නවා අමු තෘණ වර්ග, අමුයෙන් ගන්න රනිල වර්ග, වෙනත් ඕනෑම අමුයෙන් පාවිච්චි කරන ශාක පත්‍ර වගේ විශේෂයක් මේ ආහාර ගණයටයි වැටෙන්නේ. තුන්වෙනි එක සයිලේජ්. අපිට මේකට වෙනමම නමක් නැහැ. අපි සිංහලෙන් භාවිත කරන්නේ සයිලේජ්මයි. ඇත්තටම තෙත් දල ආහාර කල් තබා ගැනීමේ ක්‍රමයක් තමයි සයිලේජ් කියලා කියන්නේ. සයිලේජ් හැටියට සයිලේජ් කියන නිර්මාණය කරගෙන ඒ අමුද්‍රව්‍ය හදාගෙන අපිට කල් තියාගන්න පුළුවන්. එතකොට අපි ඒකට කියනවා සයිලේජ් කියලා. අපි දුවේ පුතේ ඉස්සරහදී සයිලේජ් හදන ක්‍රියාවලිය සැකෙවින් සාකච්ඡා කරමු. ඊළඟ අමුද්‍රව්‍ය ටික ඔබට මීට කලිනුත් මාතෘකාවේදී හමු වුණා. නමුත් මම මෙතනදී මතක් කරන්නම් ප්‍රෝටීන පරිපූරක. ලෝකයේ තියෙන සත්ව ආහාරයක් 120කට වඩා ප්‍රෝටීන් ප්‍රමාණයක් තියෙනවා නම් අපි ආහාරය සතුන්ගේ ආහාරයට එකතු කිරීමේ පරමාර්ථයේ ප්‍රෝටීන් එකතු කරන එක නම් අපි ඒවට කියනවා ප්‍රෝටීන පරිපූරක කියලා. උදාහරණ කීපයක් අපි වැඩිපුර කතා කරමු. සෝයා පුන්නක්කු, සෝයා තෙල් හිඳීමෙන් ඉතුරු වෙන අතුරුඵලය. මාළු අන්නය. මේවා ප්‍රෝටීන පරිපූරක. ඊළඟට පස්වෙනි කාණ්ඩේ ශක්ති පරිපූරක. අපි ධාන්‍යවල අතුරුඵල, ධාන්‍ය වර්ග, ඒ වගේම මේදේ වගේ දේවල් ශක්තිය ලෙස පාවිච්චි කරනවා සත්ව ආහාර නිෂ්පාදනයේදී. එහෙනම් ශක්ති පරිපූර්වක වෙන්නේ ශක්තිය සපයන්න අපි පාවිච්චි කරන ආහාර අමුද්‍රව්‍ය. ඊළඟට විටමින් පරිපූරක, සතුන්ගේ ආහාරයට විටමින් එකතු කරන්න ස්වභාවිකව හෝ කෘත්‍රිමව ගත්ත සංයෝග අපි පාවිච්චි කරනවා නම් ඒවා අපි කියනවා විටමින් පරිපූරක කියලා. උදාහරණයක් අපි ගත්තේ මත්ස්‍ය අක්මා තෙල්. ලෝකේ ප්‍රසිද්ධ විටමින් ප්‍රභවයක්, විටමින් A, D වගේ දේවල් සපයන්න. ඊළඟට ඛනිජ පරිපූරක. ඇත්තටම ස්වභාවික සහ කෘත්‍රිමව අපිට ඛනිජ ලබා ගන්න පුළුවන් සංයෝග ලෝකේ ඕන තරම් තියෙනවා. උදාහරණයක් ඇරෙට මොහොඳු බෙලි කටු, සිප්පි කටු කියලා අපි කියනවා. අඹරලා කුඩු කරලා ගත්තාම ඒක ඛනිජ ලබා දෙන්න පාවිච්චි කරන්න පුළුවන් සංයෝගයක්. තවත් ස්වභාවිකව හම්බෙන පාෂාණ වර්ග රාශියක් තියෙනවා ඛනිජ සතුන්ට ලබා දෙන්න. ස්වභාවික හම්බෙන සංයෝග වර්ගයක් තියෙනවා. අපි ඒවා හඳුන්වනවා ඛනිජ පරිපූරක කියලා. අවසානට 8 වෙනි කාණ්ඩේ වෙන්නේ මේ විශේෂිත පෝෂක සපයන්නේ නැති, ඒ වගේම වියලි සහ දල තෙත් ලෙස හඳුන්වන්න බැරි
පෝෂක සපයන්නේ නැති පෝෂක නොවන ආකලන ද්‍රව්‍ය. මෙතනදී මේ 8 වෙනි කාණ්ඩය ගැන මට විශේෂයෙන් කියන්න ඕනේ. ඉහළ අපි කතා කරපු කාණ්ඩ 7ෙම අමුද්‍රව්‍ය වල නිසි ප්‍රයෝජනෙ ලබා ගන්න අපිට උදව් වෙන්නේ මේ පෝෂක නොවන ආකලන ද්‍රව්‍ය. ඒ නිසා ලෝකයේ තියෙන ආහාර වර්ග කාණ්ඩ 8ට මේකත් අපි ඇතුළත් කරලා තියෙනවා. මේක ඒ නිසා පුතේ මම මතක් කරනවා මේ අන්තර්ජාතික වර්ගීකරණය ලෝකයේ තියෙන සත්ව ආහාර වර්ග. අපි මේ ආහාර වර්ග කාණ්ඩ හැටියට එකින් එක සරලව අධ්‍යයනය කරමු. මුලින්ම වියලි දල ආහාර. මෙතනදී මම විශේෂයෙන්ම මේක මතක් කළා ගුණාත්මක බව අඩුයි කියලා. මොකද වියලි දල ආහාර කියලා කියන තන්තු ඉහළ ප්‍රමාණයක් අඩංගුයි, මේ වගේ ජල ප්‍රමාණය අඩංගුයි. එතකොට මේ ආහාර හැටියට ඇත්තටම පාවිච්චි කරන සමහර අමුද්‍රව්‍ය ගත්තාම පිදුරු වගේ දෙයක් අපි දන්නවා වී වගාවේ අතුරු ඵලයක්. එතකොට අනිකුත් ධාන්‍ය වගාවල කුරක්කන් බඩේරිඟු වගේ වලත් අපිට මේ අයින් කරන කොටසට පිදුරු කියලා කියන්න පුළුවන්. අපේ භෝගයේ බලාපොරොත්තු කොටස අපි ඉවත් කරගෙන ඉවරයි. දැන් මේ තියෙන ඉතුරු ඡේදනයේ වෙච්ච නිෂේධනයේ වෙච්ච සංයෝග ටිකක්. ඒ නිසා මේ වගේ ගුණාත්මක ඊටාම අඩුයි. හැබැයි සමහර සත්ව වර්ග වලට මේකෙන් පෝෂණයක් ලබා දෙන්න පුළුවන්. උදාහරණයක් රෝමාන්තික සතුන්. ගවයා, මී ගවයා, එළුවා වගේ සතුන්ට මේ තුලිනුත් යම් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. එහෙමනම් පිදුරු වගේ දෙයක් අතුරු ඵලයක් වියලි දල ආහාරයක් ඉහළ තන්තු ප්‍රමාණයක් තියෙනවා. ප්‍රෝටීන් සහ ශක්ති ප්‍රමාණය අඩුයි. දෙවෙනුවට පුතේ මම කතා කරන්නම් වියලි තෘණ ගැන. වියලි තෘණ කියන්නේ අපේ තෘණ වගාවේ අතිරික්තය වෙන්න පුළුවන්. තව සමහර වෙලාවට විශාල නියඟ කාලයක් තියෙන පවතින රටවල් වල එක කාලයකට මාස කිහිපයක් ඉතා හොඳට තෘණ වැවෙනවා. අනිත් කාලේ සත්ව ආහාර ලෙස ගන්න වෙන්නේ ක්ෂේත්‍රයේ ඉතුරු වෙලා තියෙන තෘණ ටික. මේක අපි විශේෂයෙන් හදපු එකක් නෙමෙයි. ඉබේ වේලිච්ච සමහරට කල්පැන්නපු තෘණ. බලාගෙන යද්දී ඒක පිදුරු වගේ තමයි. පෝෂණ ගුණයෙන් අඩුයි. නමුත් බහුල ලෙස මේවා අපේ ක්ෂේත්‍රවල ඇත්තටම අවට පරිසරයේ තියෙනවා. ඒ නිසා අපිට මේක හොඳ ප්‍රභවයක්. ඉවත දමන පිදුරු වගේම අතිරික්ත තෘණ ක්ෂේත්‍රයේ වීලේ ගිය තෘණ අපිට සත්ව ආහාර හැටියට ගන්න පුළුවන් විශේෂයෙන් රෝමාන්තික සතුන්ට. නමුත් මෙතනත් අර ගුණාත්මක බව අඩුයි කියන එක අපි කියන්න ඕනේ. මොකද සමහර තෘණ වර්ග ඊට වැඩි වයසටපත් වෙද්දී ඒක පරිණත බවටපත් වෙද්දී පෝෂකයන් අඩු වෙලා දුර්වල ලක්ෂණ වැඩි වෙනවා. උදාහරණයක් ඇටියට ලිග්නින් වගේ දේවල්, සිලිකා වගේ දේවල්, සතුන්ට ප්‍රයෝජනයක් ගන්න බැරි දේවල් මේ වගේ වැඩි වෙනවා. ඒ හින්දා සතුන් කැමති නැහැ මේ ආහාරයට ගන්න. නමුත් රෝමාන්තික සතුන්ට යම් තරමක ශක්තිය ලබා ගන්න මේ ප්‍රමාණවත් වෙන හින්දා රෝමාන්තික සතුන් මේ වීලි තුන උදට පාවිච්චි කරනවා. මෙතන තුන්වෙනි කාණ්ඩය දල ආහාරය යටතේ හේ. මේකට අපිට විශේෂ සිංහල නමක් නැහැ පුතේ. අපි ඉංග්‍රීසියෙන් පාවිච්චි කරන හේ කියන වචනයමයි පාවිච්චි කරන්නේ. මෙතනදී ඔයාලට මේ රූප සටහන්ම පේනවා ඇති. මේක පොඩ්ඩක් වෙනස්. අංක 1 වර්ණයේ වෙනසක් පේනවා. අනිත් එක ඔබට පේනවා මේක මිටි බැඳලා තියෙනවා කියලා. ඇත්තටම හේ කියලා කියන්නේ අපි විසින් හදන ආහාර වර්ගයක්. වියලි තන්තු සහිතයි. නමුත් පිදුරු සහ වීලි තෘණ වලට වඩා ඉහළ ගුණයක් තියෙනවා. අපි බලමු හේ කියන්නේ මොකක්ද? හේ හදාගන්නේ කොහොමද කියලා. මම කලින් කිව්වා වගේ හේ කියන්නේ අපි විසින් හදන නිර්මාණයක්. දැන් අපි ගමු මෙන්න මෙහෙම. බොහෝ රටවල වියලි කාල සහ තෙත් කාල හැටියට කාල වකවානු දෙකක් තියෙනවා. තෙත් කාලයේදී තෘණ වර්ග අනිකුත් ශාක ඉතා හොඳින් වර්ධනය වෙනවා. නමුත් යම් කාලයකදී එක්ක හිම වැටිලා තෘණ නැතු වෙනවා. තව කාලයකදී වියලි කාලයක් ඇවිදලා තෘණ සුලභ නැතු වෙනවා. එතකොට අතිරික්තයක් තියෙනවා එක කාලයකදී ආහාර, අනිත් කාලෙකදී හිගයක් තියෙනවා. මේ අතිරික්තය අපි පරිස්සම් කරගත්තොත් අනාගතයේ ප්‍රයෝජනයට සඳහා ඒක ඊටාම හොඳ විකල්පයක් වෙනවා ආහාර හිගේ වළක්වා ගන්න. මේ නිසා ගොවීන් සරල උපක්‍රමයක් පාවිච්චි කරනවා. උපක්‍රමය තමයි තෘණ අතිරික්තයක් තියෙන කාලෙදී ඒ තෘණ වලින් යම් ප්‍රමාණයක් නිසි පරිණතයට පැමිණුණට පස්සේ කපලා වියලලා, පවණි වියලලා විශේෂයෙන් අවුවේ නෙමෙයි, පවණි වියලලා වියලිම ප්‍රමාණවත් පරිදි වියලුණාට පස්සේ අපිට පුළුවන් මේක මිටි බැඳලා නැත්තම් වෙනත් තැනක ගබඩා කරලා තියන්න. මේක තමයි සරලම ක්‍රමවේදය. මම ආපහු මතක් කරන්නම්. තෘණ අතිරික්තයක් තියෙනකොට තෘණවල නියම පරිණතයට ආපුවාම අපි ඒක විස්තර කරමු. තෘණවල පරිණතිය අපි මනින්නේ පුතේ මෙන්න මේ විදිහට. තෘණ වර්ග ඇතරම දින 40ක් 50ක් ඒ වගේ කාලයක් ඇතුළත පරිණතයටපත් වෙනවා. පරිණතයටපත් වුණා කියලා කියන්නේ මේරුවා කියලා කියන්නේ ඒ තෘණ වර්ගයේ මල් පිපෙන්න පටන් ගන්නවා. මල් පිපිලා බීජ හටගත්තට පස්සේ තෘණවල ගුණාත්මය ඉතාම ඉහළ ලෙස අඩු වෙනවා. ඉතා වැඩි ප්‍රමාණයක් හොඳ ගුණාත්මය නැතු වෙනවා.
එන්න මල් පිපුණට පස්සේ සමහර තෘණ වර්ග වැඩක් නැහැ. ඒ නිසා අපි නිසි පරිණතිය කියලා කියන්නේ තෘණ වර්ගයක මල් පිපෙන්න ඔන්න මෙන්න. අපි කොහොමද හඳුනගන්නේ? ඔන්න මෙන්න කියලා කියන්න බෑ. හැබැයි තෘණ වගාවේ 10%ක විතර වගේ ගස් ප්‍රමාණයක් මල් දරනවා නම් අපිට විශ්වාස කරන්න පුළුවන් දැන් මේ මල් පිපෙන්නයි එන්නේ. අන්න ඒ කාලේ තෘණ වර්ගය අපි කපලා සංරක්ෂණය කරොත් අපිට එකෙන් හේ හදන්න පුළුවන්. කොහොමද කපාගන්නේ? නිසි පරිණතියේදී පුළුවන් තරම් පොළොවට සමීපව මේක කපාගත්තා. ඒ ක්ෂේත්‍රයේම හෝ වෙනත් තැනක අපි මේක වියලීමට ලක් කරනවා. අපි අවුවේ වියලන්නේ නැතුව පවනේ වියලා ගත්තොත් ඊටාම සාර්ථකයි. එතකොට මේ විදිහට කොළපාට වර්ණය ආරක්ෂා වෙනවා. ඒ වගේම ඊටා කෙටි කාලයකින් වියලා ගත්තොත් ශාකය ඇත්තටම ශෝෂණය කරලා ඝනද්‍රව්‍ය හානි වෙන එක, ශක්තිය හානි වෙන එකත් අඩු කරගන්න පුළුවන්. අපිට පැය කීපයක් තෘණ වේලා ගත්තට පස්සේ මේ වේලා ගත්ත තෘණ අපිට මෙන්න මේ විදිහට මිටි බැඳලා ගබඩා කරන්න පුළුවන්. මේ තෘණවල හොඳ සුවඳක් එනවා. මොකද සීනි අඩංගු පටක කොටස් වේලිලා තියෙන්නේ දැන්. පිදුරු වගේ කල්ගත වෙච්ච පෝගයක් නෙවෙන නිසා. ඒ වගේම ජලය අයින් වෙලා අනිකුත් පෝෂක ගොඩාක් මේකේ රැස් වෙලා තියෙනවා. ඇත්තටම තෘණවල 80ක් විතර තිබිච්ච ජල ප්‍රමාණය අපි 20කට විතර වගේ ප්‍රමාණයක් අඩු කරනවා වීලීම ඔස්සේ. ඇත්තටම කල් තබා ගන්න පුළුවන් ප්‍රමාණය වැඩි වෙනවා ජල ප්‍රමාණය අඩු වෙච්ච තරමට. එහෙම වීලුණාට පස්සේ මේකේ ඝනද්‍රව්‍ය වැඩි, කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය දැන් වැඩි වෙලා තියෙනවා ජලය ඉවත් වෙලා නිසා. ඒ වගේම සතාට හුරු සුවඳක් එනවා. මේ නිසා පිදුරු වලට වඩා හේ සත්තු ඊටාම ප්‍රිය කරනවා. ලෝකේ මේ හේ හදන ක්‍රම රාශියක් තියෙනවා. ඔබට මේ රූපසටහනෙන් පේන්නේ සමහර ක්ෂේත්‍රවල කපාපු තනකොළ එහෙම නැත්නම් පිදුරු මේ විදිහට රෝලක් විදිහට ඉතා ඝන රෝලක් විදිහට ගැට ගහලා තියෙනවා. මේකමත් අපිට කරන්න පුළුවන් වේලිච්ච තනකොළ වලින්. වේලිච්ච තනකොළ යන්ත්‍රානුසාරයෙන් අපිට මේ විදිහට මිටි බඳ ගන්න පුළුවන්. මේ විදිහට සකස් කරගත්ත තෘණ අපිට අනාගතයේ තෘණ හිග කාලයකදී කිසිදු ගැටලුවක් නැතුව අමු තනකොළ දෙනවා වගේම සතුන්ට දෙන්න පුළුවන්. ඇත්තටම අමු තනකොළ වලින් 5න් එකක් විතර තමයි සතුන්ට අවශ්‍ය පෝෂණය ලබා ගන්න හේ අවශ්‍ය වෙන්නේ. මේක ලංකාවේ කරන්න පුළුවන්. අපිට අතිරික්ත තනකොළ තියෙනවා සමහර කාලවලදී අපිට සාර්ථකව හේ නිෂ්පාදනය කරගන්න පුළුවන්. ඊටා සරල ක්‍රමවේදයක්. ඒ නිසා මේක සත්ව පාලනයේ පෝෂණය සඳහා අපිට පාවිච්චි කරන්න පුළුවන් උපක්‍රමයක්. හොඳයි. ඊළඟට අපි බලමු තෙත් හරිත දල ආහාර ගැන. අපි කලින් කතා කරේ වියලි දල ආහාර, දැන් තෙත් හරිත ආහාර. මෙතනදී තෘණ සහ රනිල කියන කාණ්ඩ දෙක තමයි ප්‍රමුඛ වෙන්නේ. තෘණ අපි අරගත්තොත් ආයේ අපිට කාණ්ඩ දෙකකට බෙදිය හැකි ගෝචර තෘණ සහ පෝෂ තෘණ කියලා. රනිලත් අපිට ඒ විදිහටම වෙන් කරන්න පුළුවන් ගෝචර රනිල සහ පෝෂ රනිල කියලා. මොකද්ද ගෝචර කියලා කියන්නේ? ගෝචර කරගන්නවා කියලා කියන්නේ සතෙක් මෙන්න මේ විදිහට උලා කාලා ආහාරයට ගන්නවා කියන එක. එළුවෙක්, ගවයෙක් ක්ෂේත්‍රයේ තියෙන තෘණ වර්ග තමුන් විසින්ම ආහාරයට ගන්න එකට අපි කියනවා ගෝචර කරගන්නවා කියලා. එහෙනම් ගෝචර තෘණ කියලා කියන්නේ මිටි, බිම්බෑවුම් ශාක, කුඩා තෘණ වර්ග. අපිට කෙලින්ම සතාටම ආහාරයට ගන්න ඉඩ අරින්න පුළුවන්. එහෙනම් ගෝචර තෘණ වර්ග කියන්නේ කුඩා තෘණ වර්ග සතා විසින් උලා කෑමට ලක් කරන. පෝෂ තෘණ කියන්නේ මොනවද? පෝෂ තෘණ කියන්නේ ඇත්තටම වැඩි දියුණු කළ උසස් අස්වැන්නක් තියෙන විශාල තෘණ ශාක. ඔබ මේ රූපසටහනේ දකිනවා වගේ සතාට උලා කන්න දෙන්න බෑ ඒවා. සතාට හොඳට ප්‍රයෝජනෙට ගන්න බෑ උලා කෑමට ඉඩ ඇරියොත් මේ තෘණ වලින් නියම ප්‍රයෝජන ගන්න නම් අපි තෘණ කපලා සතුන්ට ආහාරයට දී යුතුයි. ඒ නිසා කපා ආහාරයට දෙන තෘණ වර්ග වලට අපි කියනවා පෝෂ කියලා. එහෙනම් දුවේ පුතේ රනිල වලත් ඒ වගේමයි. රනිල ශාක අපි විශේෂයෙන් සතුන්ට ආහාරයට දෙන්නේ රනිල ශාකවල ඉහළ ප්‍රෝටීන් ප්‍රමාණයක් තියෙනවා තෘණ වර්ග වලට වඩා. ඒ වගේම ඝන ද්‍රව්‍ය ප්‍රමාණය අපි ගත්තොත් වීලි ද්‍රව්‍ය ප්‍රමාණයත් රනිල වල වැඩි. එතකොට මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන් රනිල වර්ග දෙකක් තියෙනවා. කුඩා රනිල වර්ග, පුංචි කොළ තියෙන බිම්බෑවුම් ශාක, වැල් වර්ග වගේ දේවල්. ඒවා අපි කියනවා ගෝචර කියලා. මොකද අපිට සතුන්ට නිදැල්ලේ ගිහින් ආහාර ගන්න ඉඩ අරින්න පුළුවන්. ඒ වගේම පෝෂ රනිල කියන එක අපි උදාහරණ වෙනමම කතා කරමු. මේවා විශාල ශාක. මේ රනිල ශාකවල අතු කපලා අර පෝෂ තෘණ වගේ අපිට සතා ඉන්න තැනට ගිහින් කන්න දෙන්න පුළුවන්. මේ පෝෂ සහ ගෝචර කියන ශාක දෙක ගත්තහම ඇත්තටම පෝෂ කියනවා ශාක කුඩයි. කෙටි කාලයකින් අස්වැන්න ගන්න පුළුවන්. එතකොට පෝෂ අපිට ඊට වඩා කල් ගත වෙනවා. මහතයි, විශාලයි ශාක. නමුත් අස්වැන්න හරි ඉහළයි. ඒ නිසා අපිට ගෝචර වලට වඩා වැඩි අස්වැන්නක් අක්කරයකින් ලබා ගන්න පුළුවන්
තෘණ හෝ රනිල අපි වගා කරොත් පෝෂ තෘණ හෝ පෝෂ රනිල. ඒ වගේම මෙතනදී මට කතා කරන්න අවශ්‍ය තව කාරණයක් තියෙනවා. තෙත් උනාට තෘණ සහ රනිලවල ගුණාත්මකයේ ලොකු වෙනසක් තියෙනවා. අපි ගත්තොත් මුලින්ම මේ විදිහට තෘණ ශාකවල සීනි වර්ග, කාබෝහයිඩ්‍රේට් වර්ග වැඩිපුර තියෙනවා. ජලයත් වැඩි. සත්තු ආහාරයට ගන්න කැමති. තන්තු ප්‍රමාණය වැඩි. අමු ආහාරයක් ලෙස රෝමාන්තිකයින්ට මේක ඉතා උචිතයි. රනිල අරගත්තහම මෙහි කාබෝහයිඩ්‍රේට් තියෙනවා. නමුත් ඉහළ ප්‍රෝටීන් ප්‍රමාණයක් තියෙනවා. තෘණ වර්ග වලට වඩා වැඩි 2 ගුණයක ප්‍රෝටීන් ප්‍රමාණයක් තියෙනවා. එතකොට මේකත් අපිට රෝමාන්තිකයින්ට ආහාර හැටියට දෙන්න පුළුවන්. නමුත් රනිල ගෝචර වුණත් පෝෂ වුණත් විස වෙන්න පුළුවන් වැඩි ප්‍රමාණයක් ආහාරයට ගත්තොත්. එතකොට අපි ආහාරයෙන් 3න් එකක් හෝ ඊට අඩු ප්‍රමාණයක් තමයි රනිල සතුන්ගේ ආහාරයට විශේෂයෙන් රෝමාන්තිකයින්ට පාවිච්චි කරන්නේ. මේ රනිල වර්ග වේලල කුඩු කරලා ගත්තොත් දුවේ පුතේ අපේ අර කලින් මාතෘකාවල කතා කරා වගේ හොඳ ප්‍රෝටීන් ප්‍රභාවයක් 20ක් 23ක් ප්‍රෝටීන් තියෙන අපිට අමුද්‍රව්‍යයක් හදාගන්න පුළුවන් මේ රනිල වර්ග වේලලා. ඒ නිසා තෙත දල ආහාර වලින් අපිට ඕන නම් වීලි ආහාර අපහු හදා ගන්නත් පුළුවන්. කෙසේ වෙතත් අපිට ඍජුවම සතුන්ගේ ආහාරයට දෙන්න පුළුවන් තෙත දල ආහාර. අපි උදාහරණ කීපයක් බලමු. මුලින්ම ගෝචර තෘණ සඳහා උලා කෑමට ලක් වෙන සතාට ක්ෂේත්‍රයට ගිහිල්ලා ආහාරයට ගන්න පුළුවන්. ඔබ දකින මේ ගිනි තන නැත්නම් ගිනි තෘණ කියලා හඳුන්වනවා. පැනිකම් මැක්සිමම් කියන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන්නේ. මේට සමාන තෘණ විශේෂයක් අපේ ක්ෂේත්‍රයේ අපි නිතරම දකිනවා. අපේ රටේ ගොඩාක් ප්‍රදේශවල මාන ලෙස හඳුන්වන්නේ නැත්නම් අලිමාන ලෙස හඳුන්වන තෘණ විශේෂයේ මේ ගිනි කියන තෘණ විශේෂයට ගොඩක් දැකම් දක්වනවා. ඔබ දැකලා ඇති මේක ටිකක් උස ප්‍රභේදයක් කියලා. නමුත් මේක නිතිපතා කැපීමට ලක් කරොත් සතුන්ගේ ආහාරයට ලක් වුණොත් එහෙම ඒ තරම් ලොකු වෙන තෘණ වර්ගයක් නෙමෙයි. නිදහසේ හැදුනහම මීටර 2ක් විතර උසටත් යන්න පුළුවන්. නමුත් ඉබේ හැදුනොත් නිතර කැපීමට ලක් කරොත් දින 30කින් 40කින් අපිට අස්වැන්න ගන්න පුළුවන්. දියුණු කොළ තෘණ වර්ග තමයි අපි ගිනි තන කියලා හඳුන්වන්නේ. අපි අර කලින් නම් කරපු මාන කියන එක ස්වභාවිකව හැදෙන එක ටිකක් ගුණයෙන් අඩුයි. ඊළඟට අපි පෝෂ තෘණ හැටියට උදාහරණ රාශියක් අපිට මෙතනින් ගන්න පුළුවන්. එක උදාහරණයක් තමයි නේපිය. පූසා ජයන්ට් නේපිය යනාදී වශයෙන් විවිධ නම් වලින් හඳුන්වන තෘණ වර්ග තියෙනවා. මේ තෘණ වර්ග අර කලින් මම මතක් කළා වගේ තෘණ වර්ගයේ උසයි. යම් ප්‍රමාණයකට වර්ධනය වුණාට පස්සේ මල් පිපෙන්න කලින් අපි කපලා ගත්තාම යටින්ම කපලා ගත්තාම තෘණ ශාකයේ කොළ විතරක් නෙමේ කඳත් සතුන්ට ආහාරය හැටියට දෙන්න පුළුවන්. එතකොට ගෝචර තෘණ වගේ නෙමෙයි මේ කොටස් අපි සතුන්ට ආහාරයට දෙද්දි කැබලි කපලා සතාට අවශ්‍ය ප්‍රමාණයට පමණක් අපි ආහාරයට දෙනවා. එතකොට තෘණ නාස්ති වීමක් නැහැ. හොඳයි, මට හිතෙනවා පුතාලට ලැබුණයි කියලා අදහසක් ගෝචර තෘණ සහ පෝෂ තෘණ ගැන යම් ප්‍රමාණයකට. අපි ඊළඟට බලමු තෙත් හරිත දල ආහාර යටතේ රනිල වර්ග පෝෂ සහ ගෝචර රනිල. මෙතනදී අපිට කතා කරන්න පුළුවන් සුලභම දේශීයව දක්නට ලැබෙන රනිල වර්ග රාශියක් තියෙනවා. මුලින්ම අපි බලමු උදාහරණයක් හැටියට මම දීලා තියෙන්නේ ග්ලිසීඩියා. අපි මේකට වැටමාර, මකුලත යනාදී විවිධ නම් වලින් හඳුන්වනවා විවිධ පළාත්වල. මේකේ ඉංග්‍රීසි නම ග්ලිසීඩියා. ඒකෙන්ම අපි උද්භිද විද්‍යාත්මක නමත් ඊට කිට්ටුයි ග්ලිසීඩියා සෙපියම්. මේක අපිට දේශීය ශාකයක් නොවුනට ලංකාවට හඳුන්වලා දීපු ශාකයක්. මේ ශාකය දැන් ලංකාවේ හැමතැනම සුලභයි. ඉතා හොඳින් නියඟයට එහෙම ඔරොත්තු දෙන ශාකයක්. ඉතා කෙටි කාලයෙන් වර්ධනය වෙන ශාකයක්. ඒ නිසා රනිලයක් හැටියට මේක අපිට පාවිච්චි කරන්න පුළුවන්. ග්ලිසීඩියා ශාකයේත් අර මං කලින් මතක් කළා වගේ රනිලවල තියෙන යම් යම් විස සංයෝග තියෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට කුමරින් කියන රසායනිකයේ අඩංගුයි වැඩි ප්‍රමාණයක් සමහර සත්තුන්ට ආහාරයට දුන්නාම විස වෙන. උදාහරණයක් හැටියට හාව වගේ සත්තුන්ට මේක අපි වැඩිපුර දෙන්නේ නැහැ. ඊළඟට ගවයින්ටත් අපි දෙද්දි යම් සීමාවක් ඇතුව තමයි පාවිච්චි කරන්නේ. නමුත් ඉහළ ප්‍රෝටීන් ප්‍රමාණයක් තියෙනවා. අපිට අතුරු භෝගයක් හැටියට ඒ වගේම වැටේ වවා ගන්න පුළුවන් හොඳ ආහාර ප්‍රභාවයක් වෙනවා. ඊළඟට අපි අනිත් පෝෂ රනිලයේ හැටියට හඳුන්වන්නේ ප්‍රසිද්ධම රනිල විශේෂයක් ඉපිල්ලිපිල්. ලංකාවට මෑත භාගයේදී හඳුන්වා දීපු භෝගයක් දැනට වසර 30-40කට කලින්. කෙසේ වෙතත් ඉපිල්ලිපිල් ලෝකේ ප්‍රසිද්ධ රනිල පෝෂ රනිලයක්. එතකොට මේකත් ඉතා ඉහළ ප්‍රෝටීන් ප්‍රමාණයක් තියෙනවා. මේ සංයෝගයේත් ඉපිල්ලිපිල් ශාකයේත් තියෙනවා මිමොසීන් කියලා කිසියම් විස වර්ගයක්. මේ රනිල ශාක හැම එකටම ආවේනික විෂ වර්ග තියෙනවා. මේ විෂ වර්ග 20ක් විතර දෙනවා. නමුත් හැම එකෙම මේවා නැහැ.
තියෙන ඉතා කුඩා ප්‍රමාණයක් අපි නිසි පරිදි පාවිච්චි කරොත් ගැටලුවක් එන්නේ නැහැ. උදාහරණයක් ඇටියට ඉපිල්ලි පිල්වල මිමොසින් කියන සංයෝගය තියෙනවා. සමහර ලොම් සහිත සත්තුන්ට දුන්නාම ලොම් හැලීමක් දක්නට ලැබෙනවා. සමහර සත්තුන්ගේ රුධිර අර්බුදයන් ප්‍රමාණය අඩු වෙනවා. මේ තමයි විස. හැබැයි මේ ශාකයේ වීලලා ගත්තාම මේ විස ප්‍රමාණය හුඟක් දුරට අඩු වෙනවා. ඒ වගේම ඉහළ ප්‍රෝටීන් ප්‍රතිශතයකුත් ගන්න පුළුවන්. හොඳයි. මේ තමයි පෝෂක රනිල වර්ග දෙක මම උදාහරණයක් ගත්තා. මේ දරුවෝ තව උදාහරණ ගන්න ඔබගේ පෙළ පොත්වල අපි දකිනවා මීට වඩා හොඳ උදාහරණ තවත් දීලා තියෙනවා කියලා. ඊට පස්සේ ගෝචර රනිල. අපි කිව්වා ගෝචර කියන ඉලුවා කැමරේ ලක් වෙන ඇත්තටම සමහර ක්ෂේත්‍රවල ආවරණ භෝගයක් හැටියට වවන වැල් වර්ග රනිල වර්ග තියෙනවා. උදාහරණයක් එකක් පියුරේරියා. අනිත් වර්ගය සෙන්ට්‍රොසීමා. මේ ශාක දෙකම මේ වැල් වර්ග දෙකම මේ දරුවෝ දැකලා ඇති අපේ මාර්ග අයිනේ සමහර වතු වල රබර් වතු වල පොල් වතු වල වැවිලා තියෙනවා. අපි ආවරණ භෝගයක් හැටියට වවනවා. මොකද මේ දෙකම පසට නයිට්‍රජන් තිර කරලා දෙනවා. භෝගේ අස්වැන්නට හොඳ උදව්වක් වෙනවා. ඒ වගේම අපිට මේ අතිරේකව වැවෙන භෝගය සතුන්ගේ ආහාර හැටියට ගන්න පුළුවන්. අමු ආහාරයක් හැටියට දෙන්න පුළුවන්. එහෙනම් ගෝචර රනිල උදාහරණ දෙකක් මම අරගත්තා. පියුරේරියා සහ සෙන්ට්‍රොසීමා. මේකෙන් පියුරේරියා වල ටිකක් වැඩිපුර සත්තුන්ට අහිතකර සංයෝග අඩංගු වෙනවා. ඒ වගේම සෙන්ට්‍රොසීමා වගේ එක සත්තු කන්න කැමති. ඒක සෑහෙන දුරකට විෂ ද්‍රව්‍ය වලින් අඩු රනිලයක්. එන්න මේක සතුන් අතරේ හරි ජනප්‍රියයි. මේක නිතරම අපිට පරිසරයේ දක්නට ලැබෙනවා. මේකේ දේශීය ප්‍රභේදයක් තියෙනවා. විදේශයෙන් ගෙන ආපු ප්‍රභේදයක් තියෙනවා. මේ ඇරුණකොට ගෝචර රනිල නොවන ශාකත් අපිට ආහාර හැටියට දෙන්න පුළුවන්. මම එක උදාහරණයක් මෙතන අරගත්තා. අපි සතුන්ට ආහාර හැටියට කොස් ශාකයේ පත්‍ර දෙනවා. සමහරට කැට කෑල කියන ගහ. තවත් ඔය වගේ සමහර පළාත්වල කොහොඹ ගහේ පවා පත්‍ර සතුන් ආහාරයට ගන්නවා. මේ වගේ තව රාශියක් ශාක පත්‍ර වර්ග තියෙනවා. ඒවත් අපි ගන්නෙ ගෝචර රනිල හැටියට මොකද කපා ආහාරයට දෙන නිසා. එහෙනම් දුවේ පුතේ තෙත් හරිත දල ආහාරය යටතේ රනිල පෝෂ, රනිල ගෝචර, ඊට පස්සේ රනිල නොවන පෝෂ කියන කාණ්ඩ තුනට අපි මෙතන උදාහරණ දැක්කා. අපි ඊළඟට තුන්වෙනි කාණ්ඩයට යමු. තුන්වෙනි කාණ්ඩය අපි සයිලේජ් ලෙස හැඳින්වුවා. මම මේ දරුවන්ට කිව්වා සයිලේජ් කියන්නේ අපි ආහාර සංරක්ෂණ ක්‍රමවේදයක් කියලා. දුවේ පුතේ මතකද හේ කියලා කියන්නේ වියලි ක්‍රමයට තෘණ කල් තබා ගැනීම. එහෙනම් ඒකෙම තෙත් ක්‍රමයට තෘණ කල් තබා ගැනීම තමයි සයිලේජ් කියලා කියන්නේ. මම අර කලින් කිව්වා වගේ අපිට ආහාර එක කාලයකදී අතිරික්තයක් තිබිලා යම් කාලයකදී හිගයක් එනවනම් අන්න එතකොට අපිට පුළුවන් තෙත් ක්‍රමයට කල් තියාගන්න. මේ තෙත් ක්‍රමයට කල් තියාගන්නේ විශේෂ ක්‍රමවේදයකට. අපි අර්ථ දැක්වීම බැලුවොත් සයිලේජ් කියන එකේ අර්ථ දැක්වීමේ තියෙන්නේ මධ්‍යස්ථ ජල ප්‍රතිශතයක් සහිත තෘණ හෝ වෙනත් භෝගයක් හෝ පාලනය කරන ලද තත්වයටදී පැසීමට භාජනය කිරීමෙන් ලැබෙන ද්‍රව්‍යකි. එහෙනම් තෘණ වර්ග, රනිල වර්ග, ඒ වගේම වෙනත් ධාන්‍ය භෝග වෙන්න පුළුවන් අපිට යම් තෙත ප්‍රමාණයක් තියෙනකොට කල් තියාගන්න පුළුවන් නම් අපි ඒකට කියනවා සයිලේජ් කියලා. මේකෙදි මේ ක්‍රියාවලිය විස්තර කරන්න මම පුංචි රූපරාම ටිකක් පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට කලින් සරලව මම අඳුනලා දෙන්නම් කොහොමද මේ කටයුත්ත කරන්න කියලා. නිසි ප්‍රමිතියට පරිණතියට ලක්ුණ තෘණ වර්ග අපි හේ හදනකොට වගේම කපලා ගන්නවා. කපලා අරගෙන අපි මේක යම් ප්‍රමාණයක් ජලය අඩු කරනවා. 30ක් 35ක් විතර තනකොළවල තියෙන නැත්නම් ඒ ශාකවල තියෙන ජල ප්‍රමාණය අඩු කරගන්නවා. මොකද ගොඩාක් ජලයේ තියෙද්දි අපිට කල් තබා ගන්න බෑ. පොඩි වීලීමකට පැය කීපයක පැය 4ක 5ක වීලීමකට අපි ලක් කරගන්නවා. ඊට පස්සේ කුඩා කොටස් වලට මේ තෘණ ටික කපා ගන්නවා. මේ අමුද්‍රව්‍ය ටික කපා ගන්නවා. ඒ කපාපු කොටස් මෙන්න මේ වගේ. ඊට පස්සේ අපි මේක කිසියම් තැනක වායුරෝධන තත්ත්වයටදී පුළුවන් තරම් හොඳින් තද කරලා වාතනය නවත්තලා කල් තියා ගන්නවා. කල් තියාගෙන යම් කාලයක් ගියාට පස්සේ අපිට දක්නට ලැබෙනවා මෙන්න මේ වගේ දෙයක්. ඇත්තටම තෙතමනේ ප්‍රමාණයෙන් බලද්දී අමුතුන වලට ඊටාම කිට්ටුයි වර්ණයේ පුංචි වෙනසක් තියෙනවා. මේ සිද්ධ වෙන ක්‍රියාවලිය තමයි අපි මේ තෘණ කොටස් වලට කපලා වායුරෝධන තත්ත්වයටදී කල් තබා ගත්තාම මේ තෘණවල තියෙන සීනි වර්ග නිර්වායු ශ්වසනයට ලක් වෙලා ලැක්ටික් ඇසිඩ් කියන සංයෝගය හැදෙනවා. මේ ලැක්ටික් ඇසිඩ් නිසා සති 2ක් 3ක් යද්දී වායුරෝධන තත්ත්වයටදී මේ තෘණ ලොකු ආම්ලික තත්ත්වයකටපත් වෙනවා. pH අගය 2කට විතර වගේ නෝ ඔබ දන්නවා pH අගය 2ක් කියන්නේ ඉහළ pH අගයක්.
ආම්ලිකතාවයක්. මේ ආම්ලිකතාවය යටතේ තවදුරටත් සුද්ධජීවී ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නෙත් නැහැ. ඒ වගේම ආහාර නරක වීම වෙන්නෙත් නැහැ. ඒ නිසා අපිට කල් තියාගන්න පුළුවන් මේ තෘණ. එහෙනම් සයිලේජ් කියන්නේ අපි ඒ විදිහට කල් තබාගත්ත තෘණ කොටස් වලට කපලා වායුරෝධක තත්වයට යටතේ නිර්වායු තත්වයට යටතේ කල් තබා ගැනීමේ ක්‍රමයක් ඔස්සේ හදාගත්ත දෙයක්. ලෝකේ ඊටාම ප්‍රසිද්ධ ආහාර විශේෂයක් සත්ව පාලනයේදී ගවයින් මීගවයින් වගේ සතුන්ට ඉලුවන් වගේ සතුන්ට ආහාරයක් හැටියට පාවිච්චි කරන ප්‍රධානම ආහාර අමුද්‍රව්‍යයක්. අපේ සාකච්ඡාවේදී අපි පාවිච්චි කරපු රූප රාමෝලින් දැක්ක දර්ශනය අපි වීඩියෝ එකකින් බලමු. මෙතනදී ඔබ මුලින්ම දකිනවා ක්ෂේත්‍රයේ වවපු බඩේරිඟු ශාක ඊටාම ක්‍රමානුකූලව යන්ත්‍රානුසාරයෙන් කපා ගන්න ආකාරය. ඇත්තටම විදේශ රටවල ඉතා විශාල පරිමාණයෙන් බඩේරිඟු වැව්වට පස්සේ මෙමන යන්ත්‍ර පාවිච්චි කරලා කපා ගැනීම සිදු කරනවා. මේ කපාගත්ත බඩේරිඟු කොඩා කොටස් වලට කපලා ප්‍රවාහණයට ලක් කරනවා. මේ ප්‍රවාහණය කරන්නේ සයිලේජ් හදන ස්ථානය සඳහා රැගෙන යාමට. මෙසේ රැගෙන ආපු සයිලේජ් එක්තැනක අපි ගබඩා කරනවා. මේ ගබඩා කිරීමේ ක්‍රියාවලිය තමයි මේ දරුවෝ දකින්නේ. ඇත්තටම මේ ඉතාම විශාල වශයෙන් බඩේරිඟු වලින් සයිලේජ් හදන ගොවිපලක් ඔබ මේ දකින්නේ මහා පරිමාණයෙන් යන්ත්‍ර සූත්‍ර පාවිච්චි කරමින් කොටස් කරලා කපලා ගෙන ආපු බඩේරිඟු එක්තැනක දාලා හොඳින් තද කරලා නිර්වායු තත්වයන් යටතේ ගබඩා කරන්න උත්සාහ කරන අවස්ථාව තමයි ඔබ මේ දකින්නේ. මේ රූප රාමුවලින් ඔබ දකින්නේ අපි ගබඩා කරපු බඩේරිඟු ටික පොලිතින් ආවරණ දාලා වර්ෂාවෙන් ආරක්ෂා වෙන පරිදි බර තියලා කල් තබා ගන්න ගොවීන් දරන උත්සාහය. ඔබට පේනවා කිසියම් අමුද්‍රව්‍යයක් මේ මත එලලා ඊට උඩින් ටයර් වගේ දෙයක් දාලා බර තබලා හැකිතරම් වායු රෝධක තත්වයක් මේකට ගන්න උත්සාහ කරනවා කියලා. දුවේපතේ මේ විදිහට සකස් කරපු සයිලේජ් සති 6ක් විතර යද්දී ඊටාම හොඳ මට්ටමට එනවා. එතන ඉඳලා ඕනෑම කාලයක වසර කීපයක් යනකම් වුණත් සත්ව ආහාර සඳහා සයිලේජ් දෙන්න පුළුවන්. අපි කලින් වීඩියෝ දර්ශනයේ නැරඹුවා තෘණ වර්ග නැත්තම් දල ආහාර කල් තබා ගන්න විදියක් ගැන. හොඳයි අපි දැන් තුන්වෙනි කාණ්ඩයේ පෝෂක වලට යමු. අපේ වර්ගීකරණය අනුව ප්‍රෝටීන පරිපූරක තමයි තුන්වෙනි කාණ්ඩයේ හැටියට අපි ගන්නෙ. මෙතනදී මම උදාහරණ කීපයක් අරගෙන තියෙනවා දරුවනේ. මුලින්ම අපි ලංකාවේ භාවිතා කරන අමුද්‍රව්‍ය දෙකක් ඔබට හඳුන්වා දෙන්න යනවා. මුලින්ම පොල් පුන්නක්කු. ඔබ දන්නවා පොල් වලින් තෙල් නිස්සාරණය කරගත්තට පස්සේ ඉතුරු වෙන අතුරු ඵලය පුන්නක්කු. මේ පොල් පුන්නක්කු අතුරු ඵලයක් හැටියට ගත්තාම ඒ තුල ප්‍රෝටීන 20ක් විතර, ශක්තිය කිලෝ කැලරි 1750ක් විතර. අපි මේ ශක්තිය ප්‍රකාශ කරන්නේ කිලෝ කැලරි කිලෝග්‍රෑමයකට. ඒ වගේම සත්ව ආහාරවල අපි ශක්තිය ප්‍රකාශ කරන්නේ පරිවෘත්තීය ශක්තිය. ඒ නිසා මම මෙතන ලියලා නැතත් පුතාලා මතක තියාගන්න පොල් පුන්නක්කු වල පරිවෘත්තීය ශක්තිය සතාගේ පරිවෘත්තිය සඳහා භාවිතා කළ හැකි ශක්තිය කිලෝ කැලරි 1750ක් විතර තියෙනවා. මේක ලංකාවේ සුලභම ප්‍රෝටීන ප්‍රභවයක්. ඊළඟට පිට රටවල ඉනුත් ගෙනල්ලා ලංකාවෙනුත් අපි හදලා පාවිච්චි කරන තවත් ප්‍රෝටීන් පරිපූරකයක් තියෙනවා. ඒක තමයි සෝයා. ඇත්තටම සෝයා කියන්නේ ඉහළ ප්‍රෝටීන් ප්‍රමාණයක් තියෙන ප්‍රෝටීන් පරිපූරකයක්. මෙතනදී අපි සෝයා ඇට වෙනුවට බහුලවම පාවිච්චි කරන්නේ තෙල් ඉවත් කරගත්ත සෝයා පුන්නක්කු. අපිට මේ පුන්නක්කු කියන එකට අන්නේ කියලා කියන්නත් පුළුවන්. ඒ නිසා අපි බැලුවොත් එහෙම අපි මුලින්ම පොල් පුන්නක්කු, දෙවෙනුවට සෝයා පුන්නක්කු මේ දෙකම අපිට කියන්න පුළුවන් ශාකමය ප්‍රෝටීන ආකලන ද්‍රව්‍ය නැත්නම් ශාකමය ප්‍රෝටීන පරිපූරක. මේ දෙකම ලංකාවේ ඉතා සුලභව පාවිච්චි කරනවා. අපේ සත්ව ආහාර විශේෂයෙන් කුකුලන්ගේ ආහාරවලදී අපි සෝයා වැඩිපුර පාවිච්චි කරනවා. ගවයින්ගේ ආහාරවලදී අපි පුන්නක්කු පාවිච්චි කරනවා ප්‍රෝටීන පරිපූරකයන් ලෙස. ඊළඟට තවදුරටත් අපිට ප්‍රෝටීන පරිපූරක නම් කරන්න පුළුවන්. අපි කලින් කතා කරේ ශාකමය, දැන් අපි කතා කරමු සත්වමය ප්‍රෝටීන් පරිපූරක. මුලින්ම අපි බලමු පළවෙනි සංයෝගය මාළු අන්නය. ඇත්තටම මේක මාළු අන්නය කියන එක විස්තර කරනවා නම් හදාගන්න විදිහ මෙන්න මේ වගේ. අපි අල්ලන මාළුන්ගෙන් ආහාරයට ගන්න පුළුවන් වර්ග කීපයක් විතරයි. ඒ වගේම අපි මාළු ටින් ගත කරද්දී යම් ප්‍රමාණයක් ඉවත් කරන්න වෙනවා මාළුන්ගේ ශරීර කොටස්. මේ ටික අපි අරගෙන කර්මාන්තයක් හැටියට තෙල් නිස්සාරණය සිදු කරනවා. තෙල් 40
40ක් 50ක් සමහර මාළුන්ගේ ඔලු ඒ වගේ කොටස් වල තියෙනවා. මේ විශාල තෙල් ප්‍රමාණය අයින් වුණාට පස්සේ මාළුවගේ ශරීරයේ තියෙන ප්‍රෝටීන් ප්‍රමාණය ඉහළ යෑමක් වෙනවා. මොකද තෙල් සහ අනිකුත් ද්‍රව කොටස් අපි අයින් වෙනකොට. මෙන්න මේ ලැබෙන කුඩු ඇත්තටම පුන්නක්කු වගේ තෙල් නිස්සාරණය කරගත්ත. ඒකට අපි කියනවා මාළු අන්නේ කියලා. ඇත්තටම ඒක ලෝකයේ තියෙන ඉතාම ඉහළම ප්‍රෝටීන් තියෙන සංයෝගයක්. හේතු කීපයක් නිසා. ප්‍රෝටීන් ප්‍රමාණය 70%කට වැඩි. අනිත් එක මේක මත්ස්‍යමය සංයෝගයක් නිසා සතුන්ට ජීර්ණය කරන්න පහසුයි. විශේෂයෙන්ම රෝමාන්තික නොවන සතුන් අපි කුකුලන් ඌරන් වගේ සත්තු ගත්තාම එයාලට ප්‍රෝටීන ජීර්ණය කරන්න ඉතාම පහසුයි මාළු අන්නේන්. මාළු කුඩු කියලත් අපිට මේක නම් කරන්න පුළුවන්. ඒ වගේම අපි අර වෙනත් දවසක කතා කරපු අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල ඉතා විශාල ප්‍රමාණයක් මේකේ තියෙනවා. ලයිසින් මෙතයිනින් ඉතා ඉහළ පරිමාවෙන් තියෙනවා. ඒ වගේම කැල්සියම් ෆොස්ෆරස් වගේ සංයෝගයක් තියෙනවා. මොකද මේක මාළුන්ගේ ශරීර කොටස් නිසා. ඒ නිසා මාළු අන්නේ කියන්නේ ලෝකයේ තියෙන අංක 1 ප්‍රෝටීන පරිපූර්ණකය කියලා අපිට නම් කරන්න පුළුවන්. ඊළඟට සමහර අතුරු ඵල ඉස්සෝ කර්මාන්තයේදී ඒ වගේම අපි බ්‍රොයිලර් සතුන් පාලනය කරලා මස් පිණිසකස් කරද්දී ඉවත දමන කොටස් වෙනත් කර්මාන්තවල ඉවත දමන කොටස් අපිට අතුරුඵල හැටියට සත්වමය අතුරුඵල හැටියට පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් හැටියට අපි මෙතන දීලා තියෙනවා මස් අතුරුඵල. මේ බ්‍රොයිලර් නිෂ්පාදනයේදී අයින් කරන මස් අතුරුඵල ආහාරයට නොගන්න පුළුවන් කොටස් වලින් අර වගේම මේ දේ අයින් කරාට පස්සේ ඉතුරු වෙන එක අපි කියනවා මස් අතුරුඵල කියලා. මේක ඉංග්‍රීසියෙන් හයිප්‍රොමීල් කියලා. ඇත්තටම ගොවීන් හයිප්‍රෝ කියලා හඳුන්වනවා. මේ මස් අතුරු පළවල ප්‍රෝටීන් ප්‍රමාණය මාළු වන්නේට වඩා ටිකක් අඩුයි 50%ක් විතර. ශක්ති ප්‍රමාණය සෑහෙන ඉහළයි. ඒ වගේම මේකත් හොඳින් ජීර්ණය කරන්න පුළුවන්. මේකත් ඇත්තටම අපිට ආදේශකයක් විදිහට මාළු අන්නේ වෙනුවට පාවිච්චි කරන්න පුළුවන්. තුන්වෙනි මස් අන්නය. මාළු වගේම සමහර සත්ව කොටස් අපිට ආහාරයට නුසුදුසුයි. එතකොට මේ වයින් අපිට ගන්න තියෙන ප්‍රයෝජනය තමයි වෙනත් කර්මාංශයක් සඳහා පාවිච්චි කරන එක. උදාහරණයක් විදිහට සත්ව කොටස් වලින් අස්ති මේදේ වගේ අයින් කරගත්තට පස්සේ ඉතුරු වෙන රොඩ්ඩ අතුරුඵලය අඹරලා ගත්තාම අපි ඒකට කියනවා මස් අන්නේ කියලා. එතකොට ගවයින්ගේ වෙනස් සත්තුන්ගේ මාංශ කොටස් මේ තියෙන්නේ. එතකොට මේ ක්‍රියාවලියේදී අපි මේදේ අයින් කරද්දී යම් තාපයකට ලක් වෙනවා, වියලීමකට ලක් වෙනවා. හොඳට අඹරලා ගත්තට පස්සේ අපිට මේ වගේ කුඩක් ගන්න පුළුවන් කුඩු. ඒකට අපි මස් අන්නේ කියනවා. ප්‍රෝටීන් 55ක් විතර, ශක්තිය කිලෝ කැලරි 2000ක් විතර පරිවෘත්තීය ශක්තිය තියෙනවා. අපිට සංසන්දනාත්මකව බලන්න පුළුවන් මේ සංයුතුනේ ලක්ෂණ. ප්‍රෝටීන් ප්‍රමාණය අනුව, ශක්ති ප්‍රමාණය අනුව මේවා කොයි වගේද කියලා ඔබට තේරෙනවා. මාළු අන්නේ ඊටාම හොඳ ප්‍රෝටීනමය සත්ව ආහාරයක්, සත්වමය ප්‍රෝටීන පරිපූර්ණකයක් කියලා. ඊළඟට අපි කාණ්ඩ 5 ශක්ති පරිපූරකවලට යොමු වෙමු. ද්වේපතේ අපි කලින් මාතෘකාවෙත් සරලව කතා කළා. මට මෙතනදී අවශ්‍යයි අපි ලංකාවේ භාවිතා කරන ශක්ති පරිපූරක වර්ග කීපයක් ඔබට හඳුන්වලා දෙන්න. මුලින්ම අපිට සුලභම භෝගය හුරුම භෝගය තමයි ධාන්‍ය භෝගය V. එකකින් අපි ලබා ගන්න ඵලය තමයි සහල්. ඒතර සහල් අපිට සත්ව ආහාරයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මෙතනදී මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු සහල්, ඒ වගේම පරිභෝජනයෙන් අයින් කරපු සහල්, ඒ වගේම සහල් සකස් කරද්දී අතුරු ඵලයක් හැටියට එන සුණු සහල් නැත්නම් කැඩිච්ච සහල් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම සහල් පිරිසුදු කරද්දී කළු ඇට වෙනත් අපද්‍රව්‍ය තියෙනවා නම් සහල් එක්ක අපි ඒවා අයින් කරනවා. මේ ඔක්කොම අමුද්‍රව්‍යයක් විදිහට අපිට සත්ව ආහාර වලට පාවිච්චි කරන්න පුළුවන්. කෙසේ වෙතත් අතිරික්ත සහල්, ඒ වගේම සුණු සහල් ඊටාම හොඳ ශක්ති ප්‍රභාවයක්. ලංකාවේ අපිට තියෙන ආහාර අමුද්‍රව්‍ය අතර එක හොඳ අමුද්‍රව්‍යයක් කියලා අපිට සුණු සහල් නැත්නම් මේ මනුෂ්‍ය පරිභෝජනයේ නුසුදුසු සහල් නම් කරන්න පුළුවන්. ශක්ති ප්‍රමාණය තමයි අපි මේකෙදි මුලින්ම හිතන්න ඕනේ. මොකද මේවා ශක්ති පරිපූරක. ශක්තිය කිලෝ කැලරි 3150ක් විතර තියෙන තා හොඳ ප්‍රමාණයක්. ඒ වගේම ප්‍රෝටීන යම් ප්‍රමාණයක් තියෙනවා 7.4ක් ඒ වගේ ප්‍රමාණයක්. ඊළඟට ලෝකයේ සුලභම ප්‍රසිද්ධම ධාන්‍ය වර්ගය බඩේරිඟු. ඔබ දැකලා තියෙනවා මේ බීජ වලින් ඔබ අඳුනනවා. ලෝකයේ අංක 1 ධාන්‍ය වර්ගයේ සත්ව ආහාර සඳහා නිෂ්පාදනය කරන ධාන්‍ය වර්ගයේ කුමක්ද කියලා කැවුවොත් අපිට ඒකට කියන්න තියෙන්නේ බඩේරිඟු. විශේෂයෙන්ම ඇමරිකාව වගේ රටවල්, යුරෝපයේ, ඒ වගේම දකුණු ඇමරිකානු වගේ රටවල් මේ ධාන්‍ය විශේෂයෙන්ම නිෂ්පාදනය කරනවා සත්ව ආහාර සඳහා. ඒ වගේම දැන් වෙනත් කටයුතු සඳහාත් ඇත්තටම ඉන්ධන නිෂ්පාදනයට වගේ ඇල්කොහොල් නිෂ්පාදනයට වගේ මේක පාවිච්චි කරනවා. මේ නිසා ධාන්‍ය වර්ගයක් හැටියට බඩේරිඟු ලෝකයේ අංක 1 කියලා හඳුන්වන්න පුළුවන්. බඩේරිඟු
ඉතා හොඳ ධාන්‍ය වර්ගයක් වෙන්න හේතු කීපයක් නිසා. එකක් සුලභව ආහාරයක් ලෙස තියෙනවා. ප්‍රෝටීනත් යම් ප්‍රමාණයක් තියෙන ඉහළම කිලෝ කැලරි ප්‍රමාණයක් ශක්තිය අඩංගු ආහාරයක්. මේක සතුන්ට ඉතා හොඳින් ජීර්ණය වෙනවා. ඔබට පේනවා වර්ණය කහ පාටයි. කැරොටීන් කියන විටමින් A වර්ගයට අදාළ සංයෝගයක් මේ තුල ගැබ් වෙනවා. ඒ වගේම අලුත් බඩේරුඟු වර්ග ඉතා ඉහළ ප්‍රමාණයක් ලයිසින් සහ මෙතනින් තියෙන විදිහට නිෂ්පාදනය කරලා තියෙනවා. හොයාගෙන තියෙනවා අනිත් ධාන්‍යත් එක්ක අපි බඩේරුඟු සත්ව ආහාරයට එකතු කරපුවම සතාගේ හොඳ වර්ධන වේගයකුත් එනවා කියලා. එහෙනම් අංක 1 අමුද්‍රව්‍යයක් හැටියට අපි ගන්න පුළුවන් බඩේරුඟු. ඊළඟට මේ ධාන්‍ය නිෂ්පාදනයේ අතුරුඵල රූපේ පැහැදිලි නැතත් දුවපතේ මම මේ දාලා තියෙන්නේ සහල් නිෂ්පාදනයේ අතුරුඵලයක්. අපි මේකට කියනවා සහල් නියුඩු කියලා. සහල් නියුඩ්ඩ කියලා කියන්නේ ඇත්තටම සහල් නිෂ්පාදනයේදී අපි සහල් වල තියෙන පිටපොත්ත 10 අයින් කරාට පස්සේ සහල් ඇටය පිරිසුදු කිරීමට ලක් කරනවා. මේ පිරිසුදු කිරීමට ලක් වෙද්දී සහල් ඇටයේ කොටස් සමග සහල් ඇටයේ තියෙන පිට කොටස ආවරණය ගැලවිලා එනවා. අන්න ඒකට අපි කියනවා සහල් නියුඩ්ඩ කියලා. මේ සහල් නියුඩු ඇත්තටම සහල් නිෂ්පාදනයේදී 3ත් 4ත් අතර ප්‍රමාණයක් සහල් නියුඩු අපිට ලැබෙනවා. 3ක් 4ක් සහල් නිෂ්පාදනය කරද්දී. ලෝකයේ සහල් නිෂ්පාදනය කරන රටවල් අතර අපි හොඳ තැනක ඉන්නවා. ඒ නිසා අපිට අමුද්‍රව්‍යයක් හැටියට සහල් නියුඩු විශාල ප්‍රමාණයක් තියෙනවා. සහල් නියුඩ්ඩේ විශේෂ ලක්ෂණයක් වෙන එක අනිත් ධාන්‍ය වලට වඩා ප්‍රෝටීන් වැඩි. ඉහළ ශක්ති ප්‍රමාණයකුත් තියෙනවා. නමුත් මේකේ යම් ප්‍රමාණයක් තන්තු අන්තර්ගතයි. මේකේ මේදේ යම් ප්‍රමාණයක් අන්තර්ගතයි ඉහළ ප්‍රමාණයක්. ප්‍රතිඵලයක් හැටියට මේ සහල් නියුඩු කල් තබා ගැනීමේ අපහසුතාවයක් තියෙනවා. නැත්නම් සහල් නියුඩු කියන්නේ ලංකාවේ ශක්ති ප්‍රභාවයක් හැටියට ශක්ති පරිපූර්ණකයක් හැටියට යාම හොඳ එකක්. අවසානයේ මම උදාහරණයක් හිතට ගන්නේ තෙල් වර්ග. අපි දන්නවා ධාන්‍යවල තියෙන කාබෝහයිඩ්‍රේට් වගේම තෙල්වල තියෙන මේදේ තියෙන සංයෝගات ශක්තිය ලබා දෙනවා කියලා. මෙහි ප්‍රෝටීන නැහැ. ඒ නිසා මම ඒක හිස් තියලා තියෙනවා. නමුත් ශක්ති ප්‍රමාණය ඔබට සංසන්දනාත්මකව බලන්න පුළුවන් ධාන්‍ය වර්ග වලට වඩා දෙගුණයක් ශක්තිය තියෙනවා ශාක තෙල් සහ සත්ව තෙල්. මෙතනදී ශාක තෙල් වල ශක්ති ප්‍රමාණය වැඩි, සත්ව තෙල් වල ශක්ති ප්‍රමාණය ටිකක් අඩුයි. එතකොට මස් නිෂ්පාදනයේදී වෙනකුත් අතුරු ඵල හැටියට වෙනත් අතුරු ඵල හැටියට සතුන්ගෙන් අපිට මේ මේදේ ලබා ගන්න පුළුවන්. මේදේ අපිට ආහාරයක් හැටියට එකතු කරන්න පුළුවන් සත්ව ආහාර වලට. ඊළඟට අපි 6 වෙනි කාණ්ඩයට යම් විටමින් පරිපූරක. මෙතනදී ස්වභාවික විටමින් පරිපූරක තියෙන ඉතා සීමිත ගාණක්. මං නම් කරන්න කැමති මත්ස්‍ය අක්මා තෙල්. මිනිස්සුන්ගේ පරිභෝජනයටත් අපි මේක ගන්නවා. මනුෂ්‍ය පරිභෝජනය සඳහා විටමින් A, D සහ E අඩංගු සංයෝග මේකෙන් වෙන් කරලා අරගෙන නිෂ්පාදනය කරනවා. අනිකුත් මත්ස්‍ය වර්ගයන්ගෙන් අයින් කරන තෙල් වර්ග අපිට ගන්න පුළුවන්. ඒ වගේත් යම් ප්‍රමාණයක් විටමින තියෙනවා. කෙසේ වෙතත් දුවේපතේ විටමින පරිපූරක වෙළඳ පොලේ ගොඩක් තියෙන කෘත්‍රිමව නිෂ්පාදනය කරපුවා හින්දා ස්වභාවික විටමින් පරිපූරකයක් හැටියට මම නම් කරන්න කැමති මත්ස්‍ය අක්මා තෙල්. ඛනිජ පරිපූරක අපි දන්නවා අපිට සතුන්ගේ පෝෂණය සඳහා අවශ්‍ය කරන ශුද්ධ මූලද්‍රව්‍ය නැත්නම් අංශු මාත්‍ර මූලද්‍රව්‍ය තියෙනවා. ඒ වගේම අධිමාත්‍ර මූලද්‍රව්‍ය තියෙනවා. මේ මූලද්‍රව්‍ය වල ප්‍රධානම මූලද්‍රව්‍ය ටික තමයි අපිට සත්ව පෝෂණයේදී වැදගත් වෙන කැල්සියම් සහ ෆොස්ෆරස්. කැල්සියම් ෆොස්ෆරස් සත්ව ශරීරයේ පාවිච්චි වෙන්නේ ආසන්න වශයෙන් 2.9 අනුපාතයට. ඒ වගේම සත්ව ශරීරයක් ගත්තාම 2ක් 2.4ක් විතර ප්‍රමාණයක් කැල්සියම් සහ ෆොස්ෆරස් අඩංගු වෙනවා. මේ නිසා ප්‍රධාන වශයෙන්ම අපිට ඛනිජ පරිපූරක විදිහට භාවිතා කරන අමුද්‍රව්‍ය වල අන්තර්ගතය වෙන්නේ කැල්සියම් සහ ෆොස්ෆරස්. මුලින්ම බලමු අපි මේ සඳහා පාවිච්චි කරන අමුද්‍රව්‍ය මොනවද කියලා. මිනිසුන්ගේ ආහාරයටත් ගන්න ලුණු. අපි මේස ලුණු කියලා හඳුන්වන ලුණු අපිට පාවිච්චි කරන්න පුළුවන් ඛනිජ සපයන්න. ඔබ දන්නවා ලුණු වල තියෙන්නේ සෝඩියම් ක්ලෝරයිඩ්. එහෙනම් සෝඩියම් සහ ක්ලෝරයිඩ් කියන ඛනිජය අපිට ලබා දෙන්න පුළුවන්. ඊළඟට සිප්පි කටු. ඇත්තටම හුණුගල් කුඩු, ඩොලමයිට්, සිප්පි මේ තුනේම පොදු එක සංයෝගයක් තියෙනවා. ඒ තමයි කැල්සියම් කාබනේට්. එහෙනම් සිප්පි කටු අපි දෙනවා නම් සතුන්ගේ ආහාරයට කුඩු කරලා කැබලි කරලා කුඩා කොටස් හැටියට මේ තුලින් අපිට කැල්සියම් ලබා දෙන්න පුළුවන්. හැබැයි දුවේ පුතේ මේ සිප්පි කටු හුණුගල් කුඩු වල ෆොස්ෆරස් නැහැ. හොඳයි. ඊළඟට අපිට තියෙන්නේ තවත් ප්‍රබල සංයෝගයක් ඩයිකැල්සියම් ෆොස්ෆේට්. මේක පාෂාණ වර්ගයක්. මේ පාෂාණය ඇඹරීමකට ලක් කරලා ඉතා කුඩා කොටස් බවට පත් කරලා අපිට පාවිච්චි කරන්න පුළුවන්. දුවේ පුතේ ඩයිකැල්සියම් ෆොස්ෆේට් වල කැල්සියම් සහ ෆොස්ෆරස් කියන සංයෝග දෙකම අඩංගු වෙනවා. කැල්සියම් 20ක් 23ක් විතර, ෆොස්ෆරස් 18ක් විතර මේ සංයෝගය අඩංගු වෙ හින්දා ලෝකයේ ප්‍රසිද්ධම ඛනිජ පරිපූරකය. කුකුලන්, ගවයන් වෙන සතුන්ට අපි පාවිච්චි කරනවා. ඊළඟට සත්ව ඇටකටු. අපි දන්නවා සතුන්ව
මස් පිනිස ගත්තට පස්සේ අපි ඒ මස් සකස් කරද්දී අයින් කරන අස්ති කොටස් අපිට ටිකක් තාපයට ලක් කරලා තැම්බීමකට ලක් කරලා වාෂ්ප වලින් මේකේ තියෙන ජීර්ණ හැකියාව වැඩි කරලා අඹරලා කුඩු හදාගන්න පුළුවන්. අපි හින්දා ඒවට කියන සත්ව ඇට කුඩු කියලා. මේ තුලත් කැල්සියම් ෆොස්ෆරස් කියන සංයෝග දෙකම ඊටාම හොඳින් තියෙනවා. ඇත්තටම සතුන්ට ජීර්ණයත් පහසුයි. එක අඩුපාඩුවක් තියෙන්නේ මේ ඔස්සේ සත්ව රෝග බෝ වීමේ හැකියාවක් තියෙන නිසා අපි චුට්ටක් මේක පාවිච්චි කරන්න බයයි. කෙසේ වෙතත් ඊටා හොඳ සංයෝගයක් එහෙනම් මේ තමයි ඛනිජ පරිපූරක. අවසානයේට අපි බලමු මොනවද පෝෂක නොවන ආකලන ද්‍රව්‍ය කියන්නේ. මේවට උදාහරණ ගොඩක් කතා කරන්න පුළුවන් පුතේ. නමුත් අද අපි මේ උදාහරණ කීපයක් විතරක් අරගෙන මේ වගේ කාර්යභාරය විස්තර කරමු. මුලින්ම තාක්ෂණික ආකලන බෙදුම් කාරක. තාක්ෂණික ආකලන කියන්නේ ආහාර නිෂ්පාදන තාක්ෂණයේදී සත්ව ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේදී අපිට උදව් කරන ආකලන. උදාහරණයක් හැටියට ආහාර කැට කරන සංයෝග. ආහාර කල් තබා ගැනීමට අපිට උදව් කරන සංයෝග. ඒ වගේම සමහර විට ආහාර අපි කුඩු හැටියට සකස් කරලා තියෙද්දී ඒකට බැඳිලා කැට බවට පත් වෙන අවස්ථා තියෙනවා. ඒක නරකයි සමහර විට. ඔබ දන්නවා සිමෙන්ති වගේ දෙයක් කල් ගතද්දී ඒකට බැඳෙනවා කියලා. ඒ වගේ දෙයක් සත්ව ආහාරය වෙනවා නම් ඒක නරකයි. ඒ වගේ වෙලාවක අපි තාක්ෂණික ආකලන පාවිච්චි කරනවා මේ එකට බැඳීම අඩු කරන්න. හැබැයි මත්ස්‍ය ආහාර වගේ නිෂ්පාදනය කරද්දී කැටයක් හැටියට ආහාරය පවතින ජලයේ දියවෙන එක අඩු කරගන්න අපිට මේ බෙදුම් කාර්යයක් පාවිච්චි කරන්න පුළුවන්. දෙවනුවට අපි ගමු රස සහ වෙනත් ආකලන. මෙතනදී මට මතක් කරන්න අවශ්‍යයි පුතේ සමහර අපි පාවිච්චි කරන ආහාර වර්ග සතුන් සඳහා ඊතරම් ප්‍රියමනාප නැහැ සතුන්ට. ඒ වගේ රසය, සුවඳ, වර්ණය සතුන්ට ඊතරම් ප්‍රියමනාප නැහැ. එතකොට දැන් උදාහරණයකට පුන්නක් වුණා. නුහුරු සතෙක් ආහාරයෙන් නොගන්න ඉඩ තියෙනවා. එතකොට මාළු වගේ සතෙකුට ආහාරයක් සකස් කරද්දී ඒ සතාට හුරු වර්ණය සහ රසය අවශ්‍යමයි. උදාහරණයක් විදිහට මාංශ භක්ෂක මාළුවෙක් නම් එයාගේ ආහාරේ මස් සුවඳ තියෙන්න ඕනේ. මස් රස තියෙන්න ඕනේ. සමහරට අපි පාවිච්චි කරන අමුද්‍රව්‍යවල මේ ගුණේ නැත්තම් අපිට සිද්ධ වෙනවා ආකලනයක් හැටියට රස සුවඳ එකතු කරලා මේක හදන්න. එතකොට මේ සඳහා අපි පාවිච්චි කරන සංයෝග අපි කියනවා රස ආකලන කියලා. ඊට පස්සේ ජෛව තාක්ෂණික ආකලන මෙතනදී එන්සයිම තමයි මට විශේෂයෙන්ම මතක් කරන්න තියෙන්නේ. එන්සයිම වර්ග 6ක් ලෝකේ අපි එකතු කරනවා සත්ව ආහාර සඳහා. උදාහරණයකට අපි අරගමු සත්ව ආහාර වල තන්තු තියෙනවා. සතාට මේ තන්තු ජීර්ණය කරගන්න බැරි වුණොත් ඒක අපරාධයි. හැබැයි අපිට පුළුවන් නම් කෘත්‍රිමව සෙලියුලෝස් ජීර්ණය කරන සෙලියුලේස් කියලා හඳුන්වන සෙලියුලෝස් ජීර්ණය කරන එන්සයිම එකතු කරන්න අපිට ඒක ප්‍රයෝජනට ගන්න පුළුවන්. ඒ වගේම ශාක තන්තු අතර හිර වෙලා තියෙන තදට බැඳිලා තියෙන පෝෂක අපිට එළියට ගන්න බෑ. පයිටික් අම්ලය තමයි මේ සංයෝගවලට ප්‍රධාන හේතුව වෙන්නේ. අපිට පුළුවන් නම් එන්සයිමයක් මේ පයිටික් අම්ලය බිඳ දාන්න පාවිච්චි කරන්න අපිට ඒ සංයෝග ඒ රැඳිලා තියෙන ප්‍රෝටීන පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් අපි එන්සයිම වර්ග මේ විදිහට ප්‍රෝටීන ජීර්ණය කරන්න, තන්තු ජීර්ණය කරන්න, ඛනිජ යනාදී වශයෙන් ඒ වගේම මේදේ ජීර්ණය කරන්න අපිට එන්සයිම ආහාරයට එකතු කරන්න පුළුවන්. එහෙම එකතු කරපුවහම පුතේ මේ ආහාරයේ ඊටා ඉහළ ගුණයක් සතට ඊටා පහසුවෙන් ලබා ගන්න පුළුවන් ජීර්ණ ගුණය වැඩි වෙන නිසා. ඒවට අපි පාවිච්චි කරන්නේම අපි කියනවා එන්සයිම් කියලා. වෙළඳ පොලේ මේවා ගොඩක් විකුණන්න තියෙනවා. ඊට පස්සේ ප්‍රෝබයොටික් හිතකර සුද්ධ ජීවීන් කියලා අපි මේක හඳුන්වනවා. ලෝකයේ අපේ පරිසරයේ ජීවත් වෙන සමහර සුද්ධ ජීවීන් අපිට හානි කරයි, රෝග බෝ කරනවා. ඇත්තටම සුද්ධ ජීවීන් වර්ග වලින් 200 ගාණක් විතරයි මේ රෝග බෝ කරන අය. ඊටු හැමෝම අපිට උදව් කරන අය. ආහාරයේ ඉන්න සමහර සුද්ධ ජීවීන් අපිට ඊටාම හිතකාර වෙනවා. ආහාර මාර්ගය තුල ඉන්න සුද්ධ ජීවීන්ට, ඒ වගේම ආහාර මාර්ගයට වෙනස් සුද්ධ ජීවීන් එන එක වළක්වා ගන්න, ඒ වගේම ආහාර මාර්ගයේ තියෙන පෝෂක කොටස් සතාට පහසුවෙන් උරා ගන්න. උදාහරණයක් හැටියට සමහර ප්‍රෝබයොටික් වර්ග ආහාරයට එකතු කරපුවාම අපේ ආහාර මාර්ගයට වෙන සුද්ධ ජීවීන් එන්නේ නැහැ. වාසි දෙකක් තියෙනවා. ලෙඩ බෝ වෙන්නේ නැහැ. ඒ වගේම මේ සුද්ධ ජීවීන් පාවිච්චි කරන ආහාර ටිකත් සතාට ඉතුරු වෙනවා. එතකොට තව සමහර සුද්ධ ජීවීන් ඉන්නවා. එයාලගේ අතුරුඵල සතාට ප්‍රයෝජනයක් වෙනවා. ප්‍රෝටීන වෙන්න පුළුවන්, ශක්තිය ලබා ගන්න වෙන්න පුළුවන්. ඒ වගේම අපේ දෙන ආහාරයෙන් උපරිම ප්‍රයෝජනේ සතාට ලැබිලා ජීර්ණ ක්‍රියාවලිය ඉහළ ගිහිල්ලා අතුරුඵල හැටියට එළියට එන මල ද්‍රව්‍ය සමහරට ගඳ අඩු වෙනවා. දුර්ගන්ධය අඩු වෙනවා. ඒ වගේම මල ද්‍රව්‍ය ප්‍රමාණය අඩු වෙනවා. මල ද්‍රව්‍ය ඉක්මනින් ජීර්ණය වෙනවා. මෙන්න මේ වාසි නිසා අපි ප්‍රෝබයොටික් නැත්නම් මේ හිතකර සුද්ධ ජීවීන් සතුන්ගේ ආහාරයට එකතු කරනවා. අවසානට ආකලන ද්‍රව්‍ය යටතේ ඖෂධීය ආකලන. මෙතනදී
සතුන්ගේ ආහාරයෙන් නියම ප්‍රයෝජනෙ ගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් ඖෂධ වර්ග රාශියක් තියෙනවා. මේ හැම ඖෂධයක්ම සත්ව ආහාර වලට එකතු කරන්න අනුමත කරලා නැතත් අපිට පුළුවන් ප්‍රතිජීවක වර්ග අනුමත ප්‍රතිජීවක සත්ව ආහාර වලට යොදන්න. දුවේ පුතේ මස් බිත්තර පරිභෝජනය කරන අයගේ හිතේ බයක් තියෙනවා ගොවි මහතුන් අහිතකර ප්‍රතිජීවක සත්ව ආහාර වලට එකතු කරනවා කියලා. හැබැයිම විස්තරය අපි ගත්තොත් ලෝකේ මිනිසුන්ට අහිතකර ප්‍රතිජීවක සත්ව ආහාර වලට නිකුත් කරන්නේ නැහැ දැන්. ඒවා වෙළඳ පොලේ ගන්න ඇත්තෙත් නැහැ. මේ ප්‍රතිජීවක කියලා අපි හැඳුන්වනකොට මේවා විශේෂම ප්‍රතිජීවක ඒවා පාවිච්චි වෙන සත්තුන්ට විතරයි. මිනිසුන්ගේ ඖෂධ හැටියටවත් නැත්නම් මිනිසුන්ගේ ආහාරයටවත් වෙන කිසි දෙයකට අපි පාවිච්චි කරනව නෙමෙයි. හැබැයි මේ ප්‍රතිජීවක වගේ සංයෝග. හැබැයිම ප්‍රතිජීවකත් නෙමෙයි. නමුත් සතුන්ට ඒවා ප්‍රයෝජනවත්. මේ ඔස්සේ සතාට පුළුවන් තමුන්ගේ සෞඛ්‍ය වර්ධනයක් කරගන්න. උදාහරණයක් ප්‍රතිජීවක ආහාරයට දුන්නහම අහිතකර ශුද්‍රජීවීන් ආහාර මාර්ගයේ ප්‍රමාණය අඩු වෙනවා. එතකොට ලෙඩ බෝ වෙන්න තියෙන ඉඩ අඩුයි. තව සමහර ප්‍රතිජීවක තියෙනවා සතුන්ට අපි දෙන ඒවා මිනිසුන්ට පාවිච්චි කරන්නේ මුල් සති 10 නැත්නම් මුල් සති 2 යම් කාලයකදී සතාගේ ජීවන චක්‍රයේ මුලදී අපි මේ ප්‍රතිජීවක සතාගේ ආහාරයට එකතු කරපුවාම සතාගේ ඇඟ තුලින් ප්‍රතිශක්තිය වර්ධනයක් සිද්ධ වෙනවා. ඒ නිසා පස්සේ කාලෙක අපිට ඖෂධ භාවිතා කරන්න වෙන්නේ නැහැ. ඊට අමතරව සමහර රෝග තියෙනවා. පරපෝෂිත රෝග. දැන් කුකුලන්ගේ කොක්සිඩියා කියන පරපෝෂිතයා. මේ ප්‍රොටෝසෝවා ගණයේ පරපෝෂිතයෙක් ඉතා උග්‍ර කරදරයක් මේ රෝගයක් හැටියට හම්බුනාම හැම කුකුළු වර්ගයකටම හැදෙනවා. ගවයින්ටත් හැදෙනවා. අනිත් සත්ත්ව වර්ග වලටත් හැදෙනවා. අපිටත් බෝ වෙන්න පුළුවන්. නමුත් මිනිස්සුන්ට වඩා මේ රෝගයෙන් හානි සිද්ධ වෙන්නේ කුකුලන් වගේ සත්තු. ඒ රෝගයක් විදිහට හැදුනට පස්සේ පාලනය කරගන්න හරි අමාරුයි. ඒ නිසා අපි කොක්සිඩියා වර්ග නැත්නම් කොක්සිඩියෝසිස් කියන රෝගයට ප්‍රතිවිරුද්ධ සංයෝග අපි එකතු කරනවා ආහාරයට. මේ විදිහට එකතු කරාට පස්සේ සතා කොක්සිඩියා රෝගයෙන් බේරෙනවා. මෙන්න මේවා අපි එතකොට ගන්නවා ඖෂධීය ආකලන කියලා. ඇත්තටම පුතේ මේ ප්‍රධාන කාණ්ඩ පහ යටතේ අපිට සුලභව භාවිතා කරන තව කාණ්ඩ හඳුනා ගන්න පුළුවන්. තව කාණ්ඩ 17ක් විතර තියෙනවා. උදාහරණයක් තාක්ෂණික ආකලන වර්ග කීපයකට වර්ග කරන්න පුළුවන්. රස වර්ග කීපයකට, ජෛව තාක්ෂණික ආකලන එන්සයිම වර්ග කීපයකට, විශේෂයෙන් ප්‍රෝබයොටික් වර්ග අපිට ගොඩක් හඳුනා ගන්න පුළුවන්. අවසානට ඖෂධ වර්ගත් රාශියක් තියෙනවා. මේවා ටිකක් මිල වැඩි. ඒ හින්දා අපි පාවිච්චි කරන්නේ ඊටාම අඩුවෙන්. මේවා අත්‍යවශ්‍යත් නැහැ. නමුත් යම් ප්‍රමාණයක් නිර්දේශිත ප්‍රමාණයකට උතරපුවාම අපිට ලොකු ආහාරයේ වටිනාකමක් ලබා ගන්න පුළුවන්. හොඳයි දුවේ පුතේ එහෙනම් අද අපි සාරාංශ කරොත් අපගේ පාඩම අද අපි කතා කළා සත්ව ආහාර වල සරල වර්ගීකරණය, වේලි සහ තෙත් ආහාර හැටියටත්, දල සහ සාන්ද්‍ර ආහාර හැටියට අපි වර්ගීකරණයට ලක් කළා. ඊළඟට සත්ව ගොවිපළ ආහාර වර්ග වර්ගීකරණයේ අන්තර්ජාතික මට්ටමේ වර්ගීකරණයක් කරන විදිහ අපි හඳුනාගත්ත කාණ්ඩ 8කට. ඊළඟට ආහාර පරිපූරක වර්ග, ඒ වගේ ගුණාත්මයන්, ඒවායේ තියෙන විශේෂ ලක්ෂණ අපි කතා කළා. මේක ඉතා වැදගත්. මොකද ආහාර අමුද්‍රව්‍ය තෝරා ගැනීම සඳහා මේ ආහාර පරිපූර්වකවල ලක්ෂණ අපිට වැදගත් වෙනවා. ඊළඟට පෝෂක නොවන අමුද්‍රව්‍ය ගැන අපි කතා කළා. ඉතා සුළු ප්‍රමාණ වලින් අපි පාවිච්චි කරන්නේ අත්‍යවශ්‍ය නැහැ. නමුත් මේ පෝෂක නොවන ආකලන ද්‍රව්‍ය භාවිතා කරපුවාම සත්ව ආහාරවල ගුණාත්මය ඉතා ඉහළ යනවා කියලා අපි හඳුනාගත්තා. හොඳයි. මේ ටික අපි සාරාංශ කරලා අද අපේ ක්‍රියාකාරකම් වලට පිවිසෙමු. දුවේ පුතේ අද පාඩමේ ප්‍රතිඵලයක් හැටියට අපිට පුළුවන් වෙන්න ඕන ගොවිපළ සත්වයන්ට පාවිච්චි කරන සත්ව ආහාර වර්ගීකරණය කරන්න. සරල වර්ගීකරණය සහ අන්තර්ජාතික වර්ගීකරණය ඔබ දැන් දන්නවා. ඊළඟට දල හා සාන්ද්‍ර ආහාර අතර වෙනස්කම්. මේකෙදි තෙත් ආහාර තියෙනවා, වීලි ආහාර තියෙනවා. මේවායේ තියෙන වෙනස්කම් මොනවද? ඒ වගේම ඒ වගේ තියෙන ගුණාංගයන් මොනවද? ඒක ඔබට විස්තර කරන්න පුළුවන් වෙනවා, පුළුවන් විය යුතුයි. ඊට පස්සේ දල හා සාන්ද්‍ර ආහාරවල ලක්ෂණ ලයිස්තුගත කරන්න. ඇත්තටම බඩේරිඟු, සහල් නිවුඩු, මාළු කුඩු, කියන්නේ මාළු අන්නය, මස් අන්නය, මේ වගේ සංයෝගවල තියෙන ප්‍රෝටීන් ප්‍රමාණය, ශක්ති ප්‍රමාණය, ඒ වගේ හොඳ නොහොඳ ලක්ෂණ අපිට සංසන්දනය කිරීම තමයි මේකෙන් මම අදහස් කරේ. අවසානට දල හා සාන්ද්‍ර ආහාර සඳහා නිදසුන්. උදාහරණයක් විදිහට අපි ගත්ත දල ආහාර මොනවද? ඒවට නිදර්ශන උදාහරණ අපිට දෙන්න පුළුවන්. ඒ වගේ ගුණාත්මයන් කතා කරන අතරම ඊළඟට සාන්ද්‍ර ආහාර සඳහා ශක්තිය ලබා දෙන සාන්ද්‍ර ආහාර, ප්‍රෝටීන ලබා දෙන සාන්ද්‍ර ආහාර, මේවා සඳහා නිදසුන් ඔබ දන්නවා නම් මම හිතනවා මේ ක්‍රියාකාරකම අපිට කරගන්න පුළුවන් නම් අපේ පාඩම අපි සම්පූර්ණ කරගත්තා කියලා.
එහෙනම් දුවේ පුතේ අපි සත්ත්ව පෝෂණය ගැන දෙවෙනි පාඩමත් අද අපි කතා කළා. මීළඟට ඉදිරියේදී අපිට සත්ත්ව පාලනයේ අනිකුත් අංගයන් ගැන කතා කරන්න වෙනවා. සත්ත්ව පෝෂණයෙන් ඔබට ගිය සතුන් පරිපාලනය කිරීමේ කටයුතු ගැන ඉදිරි වැඩසටහනකදී ඉතා රසවත් මාතෘකා කීපයක් ඔබට හමුවට මම ගේන්න බලාපොරොත්තු වෙනවා. එවැනි වැඩසටහනකදී හමු වෙන තෙක් මම නවතිනවා. ආයුබෝවන් දුවේ.